හොඳයි දරුවනේ. ඉතින් අදත් අපි සම්බන්ධ වෙන්නේ හිතර වදින කොමර්ස් පැය වැඩසටහන සමග. හැපි අව එකක්. අපි වැඩ පටන් ගමුද? මාව ඇහෙන ප්‍රශ්න, මාව පේන ප්‍රශ්න මුකුත් නෑ නේද? පැහැදිලිව ඇහෙනවා, පැහැදිලිව පේනවා. එහෙමනේ නේද? right. එහෙනම් අපේ දරුවෝ හැමෝටම ආයිබෝවන්. මේ හිතර වදින කොමර්ස් පැයක් ප්‍රෝග්‍රෑම් එකේ 3 වෙනි දවසේ. අපි මීට පෙර එක එක වැඩසටහන් වලින් හමු වුණා. ඒ අතර අපි මේක සුවිශේෂී ප්‍රෝග්‍රෑම් එකක් කළා ඔබ වෙනුවෙන්. සතියකට පැයක කාලයක් ඔබට ප්‍රයෝජනයක් ඇති දෙයක් කරන එකයි මේ ප්‍රෝග්‍රෑම් එකේ අරමුණ. පන්තියේ දරුවොත් මේකට සහභාගී වෙනවා ඇති. නමුත් අපි මේක පන්තියේ දරුවන්ටම නෙමෙයි කරන්නේ. අපේ පන්තියට සම්බන්ධ නැති අධ්‍යාපනයට බාධා වෙච්ච දරුවෝ ටාගට් කරලා කරන පුංචි ප්‍රෝග්‍රෑම් එකක්. පන්තිය දරුවන්ට අපි පන්තිය තුල තව ලොකු ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් යනවා. ඉතින් මේකෙනුත් මං හිතන්නේ පන්තිය දරුවෙන්ට අවශ්‍ය නම් ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. නමුත් මම පන්තියේදීවත් මේකට සහභාගී වෙන්න කියලා එහෙම ඔබට ආරාධනා කළා නැතුව ඇති. ඒ නිසා මේකට සම්බන්ධ වෙන්නේ පිට දරුවෝ පිරිසක්. හොඳයි. කොහොම හරි අපි කොමර්ස් පැය පටන් ගමුත් දරුවනේ. right. මීට කලින් අපි paper number 1, paper number 2 papers දෙක සාකච්ඡා කළා. මම අද ඔබ වෙනුවෙන් ගෙනාවා ප්‍රශ්න 4ක් සුපුරුදු ආකාරයෙන්. උවමනා වලින් පටන් ගමු. ඒ කියන්නේ බිස්නස් ප්‍රශ්නකින් පටන් ගමු. ඊට පස්සේ අපිට පුළුවන් accounting වලින් ගිණුම් කරන සමීකරණ ගානක් අද කරන්න. සමීකරණ සම්බන්ධයෙන් වැදගත් දේවල් ටිකක්. වැදගත් හරබැර ට්‍රාන්සැක්ෂන්ස් 10ක්. සුළු මුදල් පොත සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්නයක්. මූලික පොත් හැඳින්වීම සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්නයක්. අපි ඉතින් අපේ වැඩේට හිමීට සම්බන්ධ වෙමු දරුවනේ නේද? right. අද මගේ ප්‍රශ්නාංක 1. ඒ අතර දරුවෝ ගොඩක් ප්‍රශ්න අහනවා, ගොඩක් දේවල් අහනවා. ඒ සඳහා ඔබට ප්‍රතිචාර ලැබෙයි. right. උවමනා යනු කුමක්ද? මම ඔබට එදත් කිව්වා සාමාන්‍යයෙන් අපේ ප්‍රශ්නයක රෝමන් සිම්පල් 4ක් තියෙනවා. එකක් නිර්වචන, එකක් කරුණු, තව එකක් සත්‍ය අසත්‍ය, තව දෙකක් ඡේද මගින් චූටි සිද්ධියක් දෙන මගින් විශේෂ ප්‍රශ්න. මම අද මගේ ප්‍රශ්නේ ෆෝමැට් එක වෙනස් කළා. සත්‍ය අසත්‍ය පොඩ්ඩක් අතෑරියා. අද ඔබට ඉගෙන ගන්න තව දේවල් ටිකක් වැඩි කළා. විශේෂයෙන්ම ව්‍යාපාර ලියාපදිංචිය, ව්‍යාපාර සංවිධාන, හිමිකාරීත්වයේ මත chart එක බලමු අපි. එකින් එක කතා කරමු. අපිට තියෙන පොඩි වෙලාවයි. මේ වෙලාව තුල ඔබ වැඩක් ගත යුතුයි. අපේ දරුවෝ තාම පේපර් එක මේක අරගෙන print out එකක් අරගෙන නැත්තම් ඒක අවාසනාවක් කියලා සලකන්න එපා. මම ඔබට කිව්වා පුළුවන් නම් මේකට නිකන් මොකක් හරි Zoom කොමර්ස් ක්ලාස් නැත්නම් YouTube කොමර්ස් ක්ලාස් මොකක් හරි පොතක් වෙන් කරලා මේකේ වැඩ කරන්න. ඒ අතර ඔබට ප්‍රශ්න මෙහෙම ලියා ගන්න පුළුවන්. right. උවමනා යනු කුමක්ද? මොකක්ද උවමනා කියන්නේ? මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර. ලියන්න දරුවනේ. මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර උවමනා වේ. ආහාර අවශ්‍යතාවේ නම් නේ අපිට මතකයි කන්න පුළුවන් දේවල් උවමනා. ඇඳුම් අවශ්‍යතාවේ නිසා කන්න නෙමෙයි අඳින්න පුළුවන් දේවල් ඇඳුම් වල උවමනා. නිවාස අවශ්‍යතාවයක් තන නිවාස, තට්ටු නිවාස, මහල් නිවාස, කූඩාරම්, ගස්බෙනේ, ගල් ගුහා ඒ ටික උවමනා නේද? right. උවමනා ලක්ෂණ දෙකක්. අවශ්‍යතා නම් සීමිතයි කිව්වා. උවමනා අපි කියනවා අසීමිතයි. අවශ්‍යතා අත්‍යවශ්‍යයි කිව්වා. උවමනා අත්‍යවශ්‍ය නොවේ. අවශ්‍යතා නිර්මාණය කළ හැක කිව්වා. උවමනා නිර්මාණය කළ නොහැක. අවශ්‍යතා පොදුයි කිව්වා. උවමනා විවිධයි. දරුවෝ ගාව ප්‍රශ්න පත්‍ර නැත්තම් මේත් එක්කම පිළිතුරු ලියා ගන්න. මොනවා හරි මගහැරනවා වගේ නම් පොඩි
SS එකක් දාගන්නනේ. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ව්‍යාපාර සංවිධාන හිමිකාරීත්වයේ මත වර්ග කර දක්වන්න. ව්‍යාපාර සංවිධාන හිමිකාරීත්වයේ මත දරුවනේ ප්‍රධාන කොටස් දෙකයි. ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි පෞද්ගලික අංශය අයිතිය මත කියලාත් කියනවා මේකට. එක පෞද්ගලික අංශ ව්‍යාපාර 1 2 3 4 5 පහක් තියෙනවා. පොදු අංශය අපි සාමාන්‍යයෙන් පොදු අංශයේ බෙදනවා කොටස් 3කට. මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන. මධ්‍යම රජය අපි ආයි බෙදනවා කොටස් 3කට. පළාත් පාලන ආයතන බෙදනවා අපි කොටස් 3කට. ඉතින් ඒ සම්බන්ධයෙන් මම පොඩි වගුවක් අඳින්නේ, පොඩි ෆ්ලෝ chart එකක් අඳින්නේ. බලමු අපි. එකක් පෞද්ගලික අංශය, අනික පොදු හේවත් රාජ්‍ය අංශය. ඔන්න ප්‍රධාන කොටස් දෙක දරුවනේ. ඔන්න ප්‍රධාන කොටස් දෙක. පෞද්ගලික අංශයේ ඉන්නවා තනි පුද්ගල ව්‍යාපාර. පෞද්ගලික අංශයේ ඉන්නවා තනියම සල්ලි දාලා තනියම කරන ව්‍යාපාර. දෙන්නෙක් හරි 20ක් අතර ප්‍රමාණයක් කරන හවුල් ව්‍යාපාර. අවමේ එක්කෙනයි නීතිමය පුද්ගලභාවයක් තියෙන සීමිත සමාගම් වශයෙන් අපි සලකනවා. වඩා හොඳයි සංස්ථාපිත සමාගම්. සමූපකාර සමිති, සමිති සංවිධාන. සමූපකාර සමිති, සමිති සංවිධාන. දරුවනේ පොදු අංශ ප්‍රධාන කොටස් තුනක් අපිට මතකයි. මධ්‍යම රජය, අපේ මහා ආණ්ඩුව. මට දැන් ගොඩක් උගන්වන්න බෑ, ටයිම් නෑනේ. අපි මේකට පිළිතුරක් දෙමු නේ දරුවනේ. පළාත් සභා, පළාත් පාලන ආයතන. පළාත් පාලන ආයතන. පළාත් පාලන ආයතන. දැන් පේනවනේ පැහැදිලිව. පළාත් පාලන ආයතන. දරුවනේ මධ්‍යම රජයේ ප්‍රධාන කොටස් තුනක් ගන්න. මොනවා සාමාන්‍යයෙන් හොඳ? රාජ්‍ය දෙපාර්තමේන්තු. රාජ්‍ය දෙපාර්තමේන්තු. රාජ්‍ය සංස්ථා. රාජ්‍ය සමාගම්. ප්‍රාදේශීය සභා යටතේ ව්‍යාපාර, නගර සභා යටතේ ව්‍යාපාර, මහනගර සභා යටතේ ව්‍යාපාර. කෙටියෙන් ඕම ලිව්වහම ඇති. නැත්තම් මේ ටික නොලිව්වත් ප්‍රශ්නයක් නැහැ. අඩුම ගානේ තියෙනවනේ ප්‍රධාන කොටසක පෞද්ගලික සහ පොදු අංශය කියන එක. පෞද්ගලික අංශ කොටස් 5යි, පොදු අංශ කොටස් 3යි. ඒකත් ඇති.
විනාඩියක් ගන්න අපේ ලියන දරුවෝ. මම ඔබට ඒ අතර පෙන්වන්නලා තියන්නම්. ඔබ මේ සම්බන්ධයෙන් 10 ශ්‍රේණියේදී ඔබ ඉගෙන ගත්තා 10 ශ්‍රේණිය අච්චු පොත අනුව ටෙක්ස්ට් බුක් එක අනුව බලමු ව්‍යාපාර වර්ගීකරණ ෆ්ලෝ chart එක. දරුවනේ මේ තියෙන ඉතාම කෙටියෙන් මේ chart එක පේනවනේ ඔබට. හොඳයි. ඉතින් දරුවනේ අපි මේ දවස්වල 10 වසරත් එක්ක third term එකේ වැඩ 11 වසරත් එක්ක O level වෙනුවෙන් papers ලියනවා. syllabus එකේ third term එකේ වැඩ කරනවා. වැඩ ගොඩක ඉන්නේ. හරිද? right. හොඳයි. ප්‍රශ්න අංක 2 වෙනුවෙන් ලබා දීපු කාලය මං හිතන්නේ දරුවනේ ප්‍රමාණවත් නේද? right. ප්‍රශ්න අංක 3ට එන්න. මොකද්ද ප්‍රශ්න අංක 3? කසුන් සහ දසුන් විසින්. ඔන්න කසුනුයි දසුනුයි කරනවා ව්‍යාපාරයක්. මොකක්ද ඒකේ නම? සුන් ඇන්ඩ් කම්පැනි. මරුනේ? හරි. සුන් ඇන්ඩ් කම්පැනිය භාණ්ඩ බෙදා හැරීමේ ව්‍යාපාරයක් කරන් යනවා. මොවුන්ගේ ව්‍යාපාර සංවිධාන වර්ගය කසුනුයි දසුනුයි සුන් ඇන්ඩ් කම්පැනි කරනකොට මේක දරුවනේ හවුල් ව්‍යාපාර කියලා ලියා ගන්න. හවුලක වාසි, හවුලක අවාසි අනේ ගොඩාක් තියෙනවානේ. මම ඔබට හවුලක වාසි පෙන්නන්නම්. ඔබ කැමති එකක් ලියා ගන්න. මෙන්න හවුල් ව්‍යාපාරවල වාසි කිහිපයක්. දැන් ඔබට සමහර ළමයි මේකට උත්තර දැන් ලියලා ඉවරයි. ලියලත් ඉවරයි. ඉතින් ෂෝක්නේ. ඔවුන්ට පුළුවන් උත්තර බලා ගන්න. මෙන්න හවුල් ව්‍යාපාරයක වාසි මේ තියෙන්නේ. මෙන්න වාසි. පහසුවෙන් පටන් ගන්න පුළුවන්, පහසුවෙන් ආරම්භ කළ හැකි වීම, වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම නේද? හවුල්කරුවන්ගේ දක්ෂතා ප්‍රයෝජනයට ගත හැකි වීම, වගකීම බෙදී යාම, සාමූහිකව තීරණ ගත හැකි වීම. එතන වඩා හොඳයි ලියද්දි නිකන් සාමූහිකව තීරණ ගැනීමම ලියන්න එපා. මෙන්න මේ වාක්‍යයත් එක්ක නිවැරදි තීරණ වලට ලැබීම කියන එකත් එක්කම ලියන්න. වඩා ලේසි එකක් ලියන්න දරුවනේ. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. නැත්නම් වගකීම බෙදී යාම. ලියන්න හවුල් ව්‍යාපාරයක අවාසි. අසීමිත වගකීම, ලාභය බෙදී යාම, අකණ්ඩ පැවැත්මක් නැත, නෛතික පුද්ගල භාවයක් නැත. මේ ඔබේ 10 ශ්‍රේණිය 3 වෙනි පාඩමේ පිටු අංක 33 මම හිතන්නේ පිටු අංක 33. right. ඇතිද? ඇති නේද? ෂේප්නේ ලිව්වනේ උත්තරයක්. right. මේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේද? ඔව්. ඇයි ඔව් කියලා කිව්වේ? කසුන් දසුන් කරන්නේ තමන්ගේ නමේ නෙමෙයි. නමේ නිකන් චූටි කෑල්ලක්. නමේ කොනක් දාන් කරන්න ළමයි. නමේ කොනක් දාන් කරන නිසා මේක හරියන්නේ නැහැ. ලියාපදිංචි කරන්න ඕනේ. ඔබ ඈ සඳහා ලබා දුන් පිළිතුරට හේතු දක්වන්න. ඔබ ලියන්න මෙහෙම. ව්‍යාපාර නාමය හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන නිසා නීතියත් එක්කම කියන්න. පළාත් සභා ව්‍යාපාර නාම වෙලාව දෙන්නම් ලියන්න. ප්‍රඥප්තිය යටතේ
ලියාපදිංචි කළ යුතුය. ලියාපදිංචි කළ යුතුය. right. ලියාපදිංචි කළ යුතුය. ඔන්න අපි උත්තරයක් දුන්නා. ඒ අනුව ප්‍රශ්නාංක 1 2 3 ඉවරයි. දරුවනේ මේකේ පොඩ්ඩක් බලන්න මේ උත්තරේ. right. මුලින්ම ලිව්වා ඔව් කියලා. ඒ ලිව්වේ ඔබට ප්‍රශ්නාංක මතකයි. ඔබ ලියනවා ඈවල උත්තරේ මෙන්න ඊවල උත්තරේ. right. හොඳයි. ඔබ එක එක ප්‍රශ්න අහනවා මම උත්තර දෙන්නම් දරුවනේ. අපි වැඩ කමක් නැහනේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට ඔයාගේ තව යාළුවන්ට එන්න පුළුවන්. ඔයා තමයි පණිවිඩය දෙන්න ඕනේ යාළුවන්ට. right. ජසයා සහ ලෙන්චිනා විසින් ලාභ අරමුණින් වගකීම සීමිතද? ඔව්. වගකීම සීමිත නෛතික පුද්ගලභාවයක් සහිත ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සලකා බලනවා. ජසයයි ලෙන්චිනයි මොකද්ද මේ කරන්න යන්නේ? බලමු අපි. මොවුන්ට ගැලපෙන ව්‍යාපාර සංවිධාන වර්ගය. දරුවනේ සීමිත සමාගම්නේ. සීමිත සමාගම්. ඔබ ලිව්වොත් සීමා සහිත පෞද්ගලික. මොනවද තව ඔබේ විකල්ප උත්තර? ප්‍රයිවට් ලිමිටඩ්, පබ්ලික් ලිමිටඩ් ඒ වගේ වචන පාවිච්චි කරන්න ඕනම් පුළුවන්. නමුත් කෙටියෙන් සීමිත සමාගම්. ඔබ අහනවා සංස්ථාපිත සමාගම්. අවුලක් නැහැ. සංස්ථාපිත සමාගම් පාවිච්චි කරන්න. නමුත් අර වගකීම සීමිත කියපු නිසා ඔයාලට මතකද දන්නේ නැහැ දරුවනේ සමාගම් කොටස් තුනක් තියෙනවනේ. සීමා රහිත කියලා සමාගම් වර්ගයක් තියෙනවා. සීමා සහිත කියලාත් තියෙනවා. මම මෙහෙම ලිව්වොත් ඔයාලට පැටලෙයිනේ. සීමිත සමාගම් වර්ග සීමිත නෙමෙයි සංස්ථාපිත සමාගම් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි සීමා රහිත. අනික තමයි සීමා සහිත. අනික තමයි ඇපයෙන් සීමිත. පැහැදිලි කිරීම පසුව කරන්න මම දැන්ට නම් තුන කිව්වේ. ඔබ සීමා රහිත ඇපයෙන් සීමිත ලියන්න එපා වැඩිය. සීමා සහිත කියලා ලිව්වහම ඔබේ උත්තරේ ගොඩාක් ආරක්ෂිතයි දරුවනේ. ඔබ යෝජනා කළ ව්‍යාපාර ක්‍රමේ වාසි දෙකක් අවාසි දෙකක්. මම වාසි පෙන්නන්නම්. අවාසි පෙන්නන්නම්. දරුවෝ හොඳ දෙකක් ලියාගන්න. දෙක ලියා ගන්න දරුවනේ. බලමු අපි. සමාගමක වාසි බලමු. මෙන්න සමාගමක වාසි. ඔය තියෙන්නේ. වැඩි ප්‍රාග්ධනයක් වඩා හොඳයි මෙහෙම ලියන්න. කොටස් මගින් වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. නැත්නම් තව ලේසියව දෙනවා මේ නෛතික පුද්ගලභාවයක් හිමිවීම. පේනවද? නෛතික පුද්ගලභාවයක් හිමිවීම. තව මොනවාද? අකණ්ඩ පැවැත්මක් තිබීම, වගකීම සීමිත වීම. මේ ලේසි වාසි දෙකක් ලියන්න. ලේසි වාසි. ඔන්න අවාසි දෙකමයි තියෙන්නේ මේ. අවාසි දෙකමයි තියෙන්නේ. අවාසි දෙක මොනවාද? පටල ගන්න එපා ඔක්කොම. අවාසි දෙක මොනවාද? නීතිමය විධිවිධාන අධික වීම, ලාභය සහ අයිතිය බෙදී යාම. නීතිමය විධිවිධාන අධික වීම, ලාභය සහ අයිතිය බෙදී යාම. ඔව් දරුවනේ අපි කොළඹ සිට පන්තියේ කරන්නේ. අපි එක එක තැන්වලදී දැන් පන්තිය කරනවා.
නෑ අපි කොළඹ පන්තියක්. ඔව්. ඔබේ ප්‍රදේශ නිකන් chat එකට දාලා තියන්න කලින් එහෙම අපි සමහරු දාලා තිබ්බා. දුරයි නේ ටිකක්. right. හොඳයි. දිගටම ඔන්ලයින් කරනවද? ඔව් දරුවනේ ඔව්. දිගටම ඔන්ලයින් පන්තියක් යනවා. ඉතින් මොකද මේ වෙලාවේ පිටින් සම්බන්ධ ළමයි පිරිසක් ඉන්නවනේ. ඔවුන්ට උගන්වන්න එපා අවසානයේ දක්වා. නෝමල් පන්ති ෆිසිකල් සෙටල් වුණත් දිගටම ඔන්ලයින් පන්තියක් කරන්න වෙනවා අපිට. හොඳයි. සම්බන්ධ වීම වලට අදාළ තොරතුරු සියල්ල ඔබට chat එක හරහා ලැබේ දරුවනේ. අනික ඔබ අද මේ පන්තියට සම්බන්ධ වෙච්ච ක්‍රමයක් ඔබ දන්නවා. ඔබේ group admin හරහා සම්බන්ධ වෙන්න පුළුවන් පන්ති වලට. ඔබේ WhatsApp group එක Telegram group එකේ විස්තර දාලා තියෙනවා. right. හොඳයි ළමයි. අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට. ඔන්න අපි බිස්නස් ප්‍රශ්න ඉවර කරන්න දැන් යන්නේ. ලියාපදිංචි කරන නීතිය හරි ලේසියිනේ සමාගම් පනත. එහෙම ලියන්න එපා. 2007 අංක 7 දරන සමාගම් පනත. සමාගම් පනත. ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ දෙකක්. දෙකක් නෙමෙයි හතරක් පෙන්නන්නම්. ඔබ කැමති දෙකක් ලියා ගන්න දරුවනේ. කැමතිම දෙකක් ලියා ගන්න. මෙන්න ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කිරීමේ ප්‍රයෝජන. විශේෂයෙන්ම ඒක පුද්ගල සහ හවුල් ව්‍යාපාර වලට. කිසිම දරුවෙක් මේකට නෛතික පුද්ගලභාවයක් ඇත කියලා ලියන්න එපා. මේ වගේ වල ලියන්න මේ අනන්‍යතාවයක් ලැබීම, ව්‍යාපාර නාමයේ අයිතිය තහවුරු වීම, ණය ලබා ගැනීමේදී පහසුවක් ලැබීම. ලේසිම දෙකක් ලියා ගන්න. ලේසිම දෙකක්. ඉවර දරුවෝ දාන්න chat එකට finish කියලා. ඔන්න question number 1 ඉවරයි. ප්‍රශ්නාංක 1 ඉවරයි දරුවනේ. question number 1 ඉවර කරන්න අපිට ඔව් ටිකක් වෙලා ගියානේ. පන්තියේ වෙලාවෙන් භාගයකට ආසන්න වෙලාවක් ගත වෙමින් තියෙන්නේ. අපි ඉක්මන් කරමු. හැබැයි අපිට අද පුළුවන් වුණා බිස්නස් ප්‍රශ්න තුලින් 10 වසර පළවෙනි පාඩම තුන්වෙනි පාඩම ටිකක් වැඩිපුර මතක් කරලා දෙන්න. ඉවරද? ගොඩක් අය ඉවරයිලු. ගොඩක් අය ෆිනිෂ්ලු. ඒ අතර සමහරු කලින් උත්තරේ පොඩ්ඩක් පෙන්නන්නලු. මම පෙන්නන්නම් දරුවනේ. මෙන්න කලින් උත්තරේ. ඉන්න. මෙන්න කලින් උත්තරේ සමාගම් පනත. නිකන් සමාගම් පනත කියලා ලියන්නේ නැහැ. ඊවල උත්තරේ ඔබ ආයිත් අහනවද? අවශ්‍ය නැහැ, මං කලින් පෙන්නුවා. මෙන්න ඊවල උත්තරේ. මේකෙන් දෙකක් ලිව්වනම් ඇති. හරි. ඔන්න දරුවනේ බිස්නස් ප්‍රශ්නයක් ඉවරයි. බිස්නස් ප්‍රශ්නයක් ඉවරයි. ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2 පටන් ගමු ළමයි. එන්න ප්‍රශ්නාංක 2ට. පහත දක්වා ඇත්තේ ජනවාරි පළමු සතියට අදාළ ගනුදෙනු වල බලපෑම. පේනවනේ බලපෑම. මේ බලපෑම් මොනවද කියලා අයන්නේ අහනවා. මේ දැන් මෙච්චර කල් ඔබට දුන්නානේ බලපෑමට නෙමෙයි. මෙච්චර කල් ඔබට දුන්නේ transactions. ඔබ තමයි වැඩිවීම අඩුවීම වශයෙන් බලපෑම ලිව්වේ. දැන් ඔබට දීලා තියෙනවා බලපෑම. වැඩිවීම අඩුවීම දීලා රිවර්ස් එකට යන්නේ. මෙච්චර කල් මෙහෙම ෆ්‍රන්ට් ෆෝවර්ඩ් ආවේ දැන් නිකන් බෑක් ටු රිවර්ස් යන්නේ. ඒ නිසා මේ අපි බලපෑම ලියමු.
බලපෑම දුන්න අපි ගණදෙනු ලියමු පොඩ්ඩක් බලමු මොකක්ද අපි කරන්න කියලා ඒකට right බලමු transaction 4යි මුලින්ම එමු අයන්නට මොකද්ද ළමයි A වල උත්තරේ ගත්ත අය දාන්න chat එකට A කියලා B වල උත්තරේ දක්වා ඉවර අය දාන්න B කියලා C දක්වා ඉවර අය දාන්න C කියලා D දක්වා ඉවර අය දාන්න D කියලා AB CD මං කියන්නම් A වල උත්තරේ ඔන්න බලන්න අයිතිකරු රුපියල් 50,000ක මේ මුදල් සහ රුපියල් 30,000ක ඒ දෙක කමන්නේ මාරුණාට 30,000ක යන්ත්‍ර කිව්වට කමන්නේ මුලින්ම 30,000ක යන්ත්‍ර ව්‍යාපාරයට යෙදවීම B වල තොග ණයට ගැනීම දරුවනේ ගොඩක් අය AB ඉවරයි මේ වෙනකොට තොග ණයට ගැනීම රුපියල් 25000යි තොග ණයට ගැනීම රුපියල් 25000යි අපි පෙන්නමු අයිය ටිකක් පැහැදිලිව හරි එන්න C වලට 15000ක තොගයක් අන්න මේ බලන්න මේ 15000ක තොග ගියා 20000ක් ණය ගැතියෝ වැඩි වුණා. ඇයි ණය ගැති? ණයට විකුණපු නිසා ලියන්න රුපියල් 15000ක තොග රුපියල් 20000ට ණයට විකිණීම. අන්තිමේක මෙහෙමයි අන්තිම එකේ වෙන්නේ ඔබට ඒක හිතා ගන්න බැරි වෙයිද දන්නේ නැහැ. මොකද බලන්න. ණය හිමි අඩු වෙලා. ඒ කියන්නේ ණය හිමියන්ට ගෙවලා. ණය හිමියන්ට ගෙවලා තියෙන්නේ ව්‍යාපාරේ සල්ලි නෙමේ. මේ ව්‍යාපාරේ සල්ලි මුකුත් වෙලා නැහැ. පේනවනේ. ව්‍යාපාරේ සල්ලි නෙමේ. ණය හිමියන්ට ගෙවලා තියෙන්නේ අයිතිකරුගේ පෞද්ගලික සල්ලි. අපි ලියමු මෙහෙම. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ ණය හිමියන්ට ගෙවීම රුපියල් 20000යි. අයිතිකාරයා කඩේට යන ගම අතරමඟදී ණය හිමියෙක් කෙනා පීයක් මෙහෙම දික් කරගෙන. අයිතිකාරයා බය වෙනවා. ඇයි මොකද මේ මොකද? නෑ ඔයා මට 20000 ණයයි. මට මගේ සල්ලි ඕනේ. හරි ඉතින් කඩේට එන්න. කඩ කේස් නෑ. මං කඩේට 10 පාරක් ඇවිල්ලා හැරලා ගියා. මේ හෙන අමාරුවෙන් ආව මම මගදී අල්ලගත්තේ. මගේ 20000 දෙනවද නැත්නම් බෙල්ල කැපෙන්නද? කපන්නද? දායතිකාරයා බය වෙනවා. පර්ස් එක අරගෙන පර්ස් එකේ තිබ්බ 5000 ඉක්මනට දෙනවා මේ මිනිස්සයාට. අනිත් දවසේ පොළු තියලා අහුවෙන්න එපා. කියලා ණය හිමියා යන්නම් thank you කියලා යනවා. දායතිකාරයා එනවා කඩේට. ඇවිල්ලා accountant නෝනට කියනවා මේ අර ණය හිමියෙක් හිටිය අර 20000ක් මතකයිනේ. අනේ ඔව් බොස් මේ 10 පාරක් විතර මිනිස්සු ඇවිල්ලා හැරිලා ගියා. බොස් සල්ලි දෙන්න එපාම කිව්වනේ මං ඉතින් දුන්නෙම නැහැ. ඔව් අද මේ පාරේ යද්දි මේ මම දැක්ක මිනිස්සයා ඉන්නවා පාරයිනේ මම ගිහිල්ලා මේ කතා කරලා මේ එපා කියලාත් කිව්වා සල්ලි දැන් හදිස්සියක් නැහැ පස්සේ ගමු කියලාත් කිව්වා ඒත් මම මේ කමන්නේ මේක තියාගන්න ණය තියාගන්න ඕනේ නැනේ මිනිස්සුන්ට කියලා මං 20000 දීලා ආවා කියලා බොස් කිව්වා accountant. ତර accountant අහනවා බොස්ගේ සල්ලිත් දුන්නේ. ඔව් මගේ සල්ලි මං ගාව අර සල්ලි වගේක් තිබ්බා මේ මං දුන්නා එකෙන්. ඊට පස්සේ accountant අහනවා මේ කැෂියර්ගෙන් මං සල්ලි අරන් දෙන්න මුදල් බාරකරුගෙන් මං සල්ලි අරන් දෙන්නද? නෑ එපා ඒක කොහොම 20000 ඔබ තියන්නකො ප්‍රශ්නයක් නෑ හරි. දැන් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අයිතිකාරයා බොරුකාරයෙක් තමයි එකනම කතාවක්.
හැබැයි අයිතිකරු තමන්ගේ සල්ලි වලින් ගෙව්වහම කොහොම හරි ණය හිමිය අඩු වුණා නේ. දැන් ව්‍යාපාරේ ණයත් නැහැ බයත් නැහැ. දැන් ණයකාරයා ආයි පිහියක් අරන් පස්සෙන් එලවන්නේ නැහැ. දැන් ණය නැහැ. ණය ගෙව්වා. ණය ගෙවලා ඉවරයි. හරිද? ඒ වගේම අයිතිකාරයා තමන්ගේ සල්ලි ගෙව්වේ. කියන්නේ අයිතිකාරයාට ව්‍යාපාරයෙන් ඒ 20000 තාම දුන්නේ නැහැ. එහෙනම් ව්‍යාපාරේ සල්ලි හෙල්ලුනේ නැහැ. ඒ කියන්නේ අයිතිකරු ඒ 20000 ව්‍යාපාරයට යෙදුවා හා සමානයි. බලන්න මේ අවස්ථාව ඔබට තේරුණාද? ඔබට තේරුණාද? 20000 විය යුතුයි. හරි. right. උත්තරේ complete නේ. අපි එනවා ඊළඟ එකට. ඒ ගනුදෙනුවේ හරබැර සටහන. දීත්ව සටහන ගාව ලියා ගන්න හරබැර කියලා දන්නේ නැත්තම්. අද මං හරබැර වැඩිපුර පොඩ්ඩක් කරන්න හිතන් ආවේ බලමු ටයිම් තියෙයි කරනවා. ලියන්න මෙහෙම. යන්ත්‍ර ගිණුම හර රුපියල් 30000යි. යන්ත්‍රයක් ආපු නිසා යන්ත්‍ර වත්කමක් වත්කම් වැඩිවීම හර. මුදල් වත්කමක් වත්කම් වැඩිවීම හර. ලියන්න මුදල් ගිණුම හර රුපියල් 30000යි. ඒ දෙක හරි. ඒ දෙක හරි. අනිත් එක තාම ඉවර නැහැ. හිමිකම් ප්‍රාග්ධන වැඩිවීම බැර. ලියන්න දරුවනේ ප්‍රාග්ධන ගිණුම බැර රුපියල් 80000යි. මේ දෙකේම එකතුව. ලියා ගන්න උත්තරේ. ටයිප් නාස්ති කරන්න එපා. විනාඩියක් ගන්න උපරිම. හොඳයි. විනාඩියක් ඕනේ නැහැ නේ. යන්ත්‍රහර මුදල්හර ප්‍රාග්ධන බැර. දරුවනේ හරබැර හරි ලේසි දන්නවනම්. දන්නේ නැත්නම් ඉතින් ඉගෙන ගමු අද. ඉහත ගනුදෙනු අවසානයේ පහත දෑ ගණනය කරන්න. පේපර් එකත් එක්ක මම ඕන්නම් බලන්නම් ප්‍රශ්න ආපු ඕඩර් එක හරිනේ. අයන්න හරි ආයන්න හරි ඇයන්න සහ ඊයන්න කරමු අපි. right. මම ඔබට මේ සමීකරණත් එක්ක ගොඩක් දේවල් මේ උගන්වනවා. හරබැර මතක් කරනවා. මූලික පොත් මතක් කරනවා. මූලාශ්‍ර ලේඛන මතක් කරන්නම්. දරුවනේ ඉහත ගනුදෙනු අවසානයේ දැන් සමහර දරුවෝ අහනවා දැන් ණය 25000ක් තිබ්බා 20000නේ ගෙව්වේ. හරි ප්‍රශ්නයක් නැහැ. ඒ 25000 කියන්නේ අපි දන්නේ නැහනේ කාගෙන්ද කියලා. අපි 20000 අපි මේ ගාණක් වශයෙන් හැදුවේ කමක් නැහනේ. වත්කම් එකතුව කීයද? වත්කම් සුළු කරන්න. දරුවනේ වත්කම් මේ යන්ත්‍ර 30යි. දැක්කද? තොග 10යි. දැක්කද? රවුම් කරන්න ඕනේ නැහනේ. ණය ගැති 20යි. මුදල් 50යි. එහෙනම් වත්කම් එකතුව කීයද? මේ ටිකේ එකතුව 30 ධන 10 ධන 20 ධන 50 කීයද? 30යි 40යි 60යි රුපියල් 110000යි. ඉතින් ළමයි අර ඒ වගේ සුළු කිරීම සාමාන්‍යයෙන් O level paper එකේ term test paper එකේ එනවා. ඒවට තීරු ටිකේ එකතුව පල්ලෙහාට ගත යුතුයි. එකතු කරන්න නොකියුවත් එකතු කරලා තියාගන්න වෙන එකතු කරන්න වෙනවා මේ වගේ ගාණක් ආවොත්. පැහැදිලිද? ජංගම වත්කම හොයන්නේ කොහමද? මම ලේසි ක්‍රමයක් කියන්නම්. ක්‍රම දෙකක් තියෙනවා. ලේසි ක්‍රමය කියන්නද අමාරු ක්‍රමය කියන්නද? මොකද කියන්නේ? මම මුලින්ම ලේසි ක්‍රමය කියන්නම්. මේ අහන්න ගොඩක් අය ලේසි ක්‍රමයටනේ කැමති. ඔන්න ලේසි ක්‍රමේ 110000යි මුළු වත්කම් මෙයා ජංගම නොවන වත්කම. එයාව අඩු කරන්න ඕනේ. එතකොට කීයද එන්නේ? එයාව අඩු කරාම එනවා 80000යි. රුපියල් 80000යි. මෙන්න උත්තරේ ලියා ගන්න. අමාරු ක්‍රමය මොකක්ද දන්නවද? තොග වෙනම සුළු කළා, ණය ගැති වෙනම සුළු කළා, මුදල් වෙනම සුළු කළා. ඒ තුනේ එකතුව එකට එකතු කළා. ඔන්න ක්‍රම දෙකක් දුන්නා. මුළු වත්කම් වලින් ජංගම නොවන වත්කම් අඩු කරලා ගන්නත් පුළුවන්. ජංගම වත්කම් ටික වෙන වෙනම එකතු කරලා ගන්නත් පුළුවන්. ඕනෙම ලේසි ක්‍රමයක් ඔබට. ඉහත ගනුදෙනු අවසානයේ හිමිකම කීයද? කීයද දරුවනේ? 80යි 85යි කීයද? දාන්න chat එකට. 80යි 85යි රුපියල් 15000යි. මම හරිනේ.
ණය ගැතියෝ කීයද? අයියෝ ලේසිනේ. ණය ගැතියෝ 20000නේ රුපියල් 20000යි. ණය හිමියෝ ඇහුවනම් කීයද? ණය හිමියෝ ඇහුවනම් එනම් 5000යි. මේ දෙකේ වෙනසනේ 5000යි. හරි හරි ලියන්න. තත්පර 30ක් ගන්න. හොඳයි. අපි ඒ ප්‍රශ්නේ අවසාන කොටස මූලාශ්‍ර ලේඛන සහ මූලික පොත් ප්‍රසන්ටේෂන් එක වැදගත්. චූටි වගුවක් කෙසේ වෙතත් ABCD කියලා ලියලා මෙතන උඩින් දාන්න මූලික පොත මූලාශ්‍ර ලේඛන නේ දරුවනේ. මූලාශ්‍ර ලේඛන මෙතන දාන්න. මූලික පොත මෙතන දාන්න. ඒවල මොකද්ද මූලාශ්‍ර ලේඛනේ? ඒවල මූලාශ්‍ර ලේඛන සාමාන්‍යයෙන් දෙකක් තියෙනවා. යන්ත්‍ර යෙදවීම නිසා පොදු ජර්නලයේ ජර්නල් වවුචරය. ජර්නල් වවුචරය. මුදල් යොදවන නිසා මුදල් පොත ලදුපත. හරිද? පොඩි විශේෂ අවස්ථාවක් පොදු ජර්නලයේ සම්බන්ධ වුණේ ඇයි? යන්ත්‍ර යෙදවීම නිසා. ලදුපත සම්බන්ධ වුණේ ඇයි? මුදල් යෙදවීම නිසා. දැක්කද? ඊට පස්සේ B කමන්නේ අපිට මූලික පොත් මූලාශ්‍ර ලේඛන දෙකක් තිබ්බා. පළවෙනි එකේ කමන්නේ එක ප්‍රශ්නයක් නෑ දරුවනේ. ඉගෙන ගන්නකො. මේක ජර්නල් වවුචරය, මේක මුදල් පොත නිසා ලදුපත. B වල තොගයක් ණයට අරගෙන මුලින්ම මූලික පොත හිතන්න. නැත්නම් වරදී ගැනුම් ජර්නලය. හරිද? ගැනුම් ඉන්වොයිසිය. ගැනුම් ඉන්වොයිසිය. ලේසිනේ. රතු පාට ඔයා පාවිච්චි කරන්න එපා. සීවල තොගයක් ණයට විකුණලා. විකුණුම් ජර්නලය. හරිද? විකුණුම් ඉන්වොයිසිය. විකුණුම් ජර්නලය විකුණුම් ඉන්වොයිසිය. D වල අයිතිකරු තමන්ගේ සල්ලි වලින් ණය හිමියන්ට ගෙවලා. පොදු ජර්නලය ව්‍යාපාරේ මුදල් හෙල්ලුන්නේ නැහැ. ව්‍යාපාරේ මුදල් පොත නෙමේ. මේ විශේෂ ගනුදෙනු මේවා කිසිම මූලික පොතක ලියන්න බැරි නම් පාවිච්චි කරන්නේ පොදු ජර්නලය. දරුවනේ මේ පේපර් එක හොඳයි. මේ පේපර් එක හොඳයි. මම පන්තිවල ළමයිටත් පසුව කියනවා මේක බලන්න කියලා. ඔබට මේක වැදගත්. හොඳයි. ප්‍රශ්න තියෙනවද ඒ සම්බන්ධයෙන්? ඔබ අහනවා ඒ වලට කමක් නැද්ද කියලා මූලික පොත් දෙකක්. කිසි ප්‍රශ්නයක් නැහැ. එතන ට්‍රාන්සැක්ෂන්ස් දෙකක් මේ. එකක් මුදල් යෙදවීම, එකක් යන්ත්‍ර යෙදවීම, අනික මුදල් යෙදවීම. ට්‍රාන්සැක්ෂන්ස් දෙකක්. දෙකක් නම් දරුවනේ මූලාශ්‍ර ලේඛන දෙකක්. ඉවරද වැඩ? දාන්න ෆිනිෂ් අය ෆිනිෂ් කියලා. දාන්න ෆිනිෂ් අය ෆිනිෂ් කියලා. ඔක්කොම ෆිනිෂ් නේ. right good. හොඳයි. අපි එනවා ප්‍රශ්නාංක 3. පොඩ්ඩක් ඉක්මනට ප්‍රශ්නාංක 3 අපි කරනවා. කමක් නෑ නේද? මං ගිය සතිවලත් ඔබට හරබැර කියලා දුන්න දරුවනේ. ප්‍රශ්නාංක 3. අත්පිට ගැනුම්. මෙහෙමයි ළමයි. කෙටියෙන්ම කිව්වොත් මෙච්චරයි. මේ ට්‍රාන්සැක්ෂන්ස් 10න් ගොඩක්ම තියෙන්නේ මුදල් ගනුදෙනු. උදාහරණයක් මේ බලන්න. මේක මුදල්. මේක මුදල්. මේක මුදල් සම්බන්ධ එකක්. මේක මුදල් සම්බන්ධ එකක්. මේක මුදල් සම්බන්ධ එකක්. මේක මුදල් සම්බන්ධ එකක්. මේක මුදල් සම්බන්ධ එකක්.
මේක ණයට ගැනුම්, මේක ණයට විකුණුම්, මේක භාණ්ඩ ගැනිලි. මුදල් නම් හරි ලේසි. මුදල් කියන්නේ වත්කමක්. වත්කම් වැඩි වෙනකොට හර, අඩු වෙනකොට බැර. ඒ කියන්නේ ව්‍යාපාරයට මුදල් ලැබුණොත් මුදල් හර. අනිත් ගිණුමට බැර. ව්‍යාපාරේ මුදල් ගෙවුවොත් මුදල් බැර. ලැබුණොත් මුදල් හර, ගෙවුවොත් මුදල් බැර. වැඩේ කරමුද ගන්නට? අත්පිට ගැනුම්. සල්ලි ආවද ගියාද? සල්ලි ගියා. ඉන්න චුට්ටක්. එනම් මුදල් බැර. ඒතර හර වෙන්නේ කාටද? අනිත් ගිණුමට. මොකද්ද අනිත් ගිණුම? ගැනුම්. ඇයි ගැනුම් ගිණුමට හර වෙන්නේ කියලා ඇහුවොත් ගැනුම් වියදමක්, වියදම් වැඩිවීම හර. එහෙම හිතන්න ඕනෙත් නෑ. මුදල් බැර නිසා ගැනුම් හර කියලා දැන්ට ලියන්න. මුලින්ම හර ලියන එක වඩා හොඳයි ලියන්න. මුදල් බැර නිසා ගැනුම් හර මුලින්ම හර ලියමු. ගැනුම් ගිණුම හර රුපියල් 10000යි. මුදල් ගිණුම බැර රුපියල් 10000යි. ලියන්න පළවෙනි එක. ගැනුම් ගිණුම හර 10000යි, මුදල් ගිණුම බැර 10000යි. දරුවනේ ණයට ගැනුම්. ගැනුම් කොහොමත් වියදමන්නේ. ගැනුම් කියන්නේ කොහොමත් වියදමක්. ගැනුම් ගිණුම හර රුපියල් 15000යි. ණයට ගත්ත නිසා මුදල් යන්නේ නෑ, වගකීමක් ඇති වෙනවා. මොකද්ද වගකීම? ණයකාරයෙක් බිහි වෙනවා. ණය හිමි ගිණුම බැර රුපියල් 15000යි. ඔබට මේ ණය ගැති, ණය හිමි, බැංකු ණය වාරික, වෙළඳ වට්ටම් මේ වගේ දේවල් අවුල් නම්, වචන තේරෙන්නේ නැත්තම් මෙන්න අපේ YouTube channel එක. දැක්කද? චතුරංග අමරසූරිය අපේ YouTube channel එකට ඇවිල්ලා අපිව subscribe කරලා ඔබට අවශ්‍ය කෙටි හඳුනා ගැනීම ටික විෂය සම්බන්ධයෙන් ඉගෙන ගන්න පුළුවන්. තේරුණා නේද? right. මොකද්ද අපේ YouTube channel එක? ඔන්න පේනවා. දැක්කනේ? right. අත්පිට විකුණුම්. සල්ලි එනවා. මුදල් ගිණුම හර රුපියල් 20000යි. විකුණුම් ගිණුම මං කිව්වේ සල්ලි හර නම් අනිත් ගිණුමට බැර. දැන් කෙනෙක් ඇහුවොත් මුදල් හර නිසා අනිත් ගිණුමට බැර කරන්න ලැජ්ජ නැද්ද? මුදල් බැර නිසා අනිත් ගිණුමට හර කරන්න ලැජ්ජ නැද්ද? කවුද ඔවා කියලා දුන්නේ කියලා ඇහුවොත් වා මොකද්ද කියන්නේ? චතුරංග අමරසූරිය සර් කිව්වේ එච්චරයි. හැබැයි එයා තව මොනවා හරි කියන් ආවොත් තෑන් ගාලා ගහන්න යන්න එපා. හරි නෑ පවුනේ. එයාට කියන්න මේ වියදම් වැඩිවීම හරවා ඒකවත් දන්නේ නැද්ද? මේ ආදායම් වැඩිවීම බැර. ඔයා ඕකවත් දන්නේ නැද්ද? අපි නම් ඕක දන්නවා. අපි ඒ නිසා ගෙලින්ම එකපාර බැර කරනවා. ඔයා වගේ නිකන් ওই දෙකම හිත ඉන්න ගියාම අපිට තා වැඩ තියෙනවා අපේ එකේ. තේරුණානේ? නැතුව තෑන් ගාලා ගහන්න එපා පවුනේ. හරි. දරුවනේ ඒ තුන හරිද ඉවරද? මේ සමහරු ගොඩක් ඉවරලු හොඳයි. කොච්චර ෂෝක් ළමයිදනේ. හරි. හොඳට ඉගෙන ගන්න ඕනේ. කොමර්ස් එකක් ගන්න ඕනේ. හරිද? O level වලට දැන් O level ළඟයි. ෆිසිකලි පන්ති පටන් ගන්න ළඟයි. ෆිසිකලි පන්ති පටන් ගත්තත් අපි ඔයාලට සපෝට් එකක් දෙනවා ඔන්ලයින් බය වෙන්න එපා. ණයට විකුණුවාම කොහොමත් විකුණුම් ආදායමන් නිසා බැරෙන දරුවනේ. සල්ලි ලැබෙන්නේ නැහැ. හැබැයි ලැබෙන්න තියෙන සල්ලි වැඩි වෙනවා. ණය ගැති ගිණුම හර රුපියල් 10000යි. විකුණුම් ගිණුම බැර රුපියල් 10000යි. තේරුණාද? right. ලියන්න එකත් අංක 5. ළමයි බැංකු ණය ගෙවීම 5000යි. මම ලිව්වට පස්සේ ලියන්න.
බැංකු ණය ගෙවපු නිසා ළමයි මුදල් ගිණුම බැර 5000යි. මම ලිව්වට පස්සේ ලියන්න කිව්වේ ඒකයි පොඩ්ඩක් ඉන්න. 1000ක් පොලියනේ. ඒ කියන්නේ මෙහෙම දෙයක් වෙනවා. චුට්ටක් මෙන්න මේක පැත්තක ලියා ගන්න. 1000ක් පොලිය. හරිද? 5000ක් ණය. ඔක තේරෙන්නේ නැහනේ. අරක බලන්න මං කලින් පෙන්නුවේ. ණය සහ පොලිය සහ ණය වාරිකය ගැන මගේ චූටි විනාඩි 2ක විතර පොඩි ක්ලිප් එකක් YouTube එකේ තියෙනවා. පුළුවන් නම් බලන්න ඒක. මං දැන් ඔයාලට අවශ්‍ය දේ කියලා දෙන්නම්. පොලිය කියන්නේ වියදමක්, වියදම් වැඩිවීම හර. හරිද? ණය කියන්නේ වගකීමක්, වගකීම් අඩුවීමත් හර. හරිද? ඒ නිසා ඒ 6000 හර වෙනවා ගිණුම් දෙකකට. ලියන්න එකක්. ණය පොලි ගිණුම හර රුපියල් 1000යි. ණය පොලි වියදමක් ඔන්න මුලින්ම 1000 ලිව්වා. අපි සාමාන්‍යයෙන් ගෙවන්නේ වාරික. වාරිකයේ ඇතුලේ තියෙනවා දෙකක්. එකක් ණය මුදල අනික පොලි මුදල. හරිද? අනික දෙන්න බැංකු ණය ගිණුම හර රුපියල් 5000 කීයද? මං ගත්ත වැරදිනේ. හරි. කමන්නේ 4000යි. මේක 5000 නෙමෙයි 5000 තුල 1000ක් පොලිය නම් sorry 4000 ණය. හරි. ඔන්න ඕක හදා ගන්න. හරි. ඔන්න පිළිතුර. හරිද වැඩේ? right. තව චුට්ටයි. අපි ඉක්මන් කරමු. 5000 කොටස් 2යි. 1000 පොලිය. නොතේරිච්ච අය ඉන්නවා මම ඒකයි මේ කියන්නේ. 4000 ණය. පොලිය වියදමක්. වියදම් වැඩිවීම හර. ණය වගකීමක්. වගකීම් අඩුවීම හර. 5000 කියන්නේ මුදල්. මුදල් වත්කමක්. වත්කම් අඩුවීම බැර. එහෙනම් මෙහෙමයි වෙන්නේ. මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ඔන්න අයියා පෙන්නයි පැහැදිලිව. පොලි ගිණුම හර බැංකු ණය ගිණුම හර මුදල් ගිණුම බැර. පොලි හර 1000යි, ණය හර 4000යි, මුදල් බැර 5000යි. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. right. ජංගම ගිණුමට සල්ලි දාන්න එක නම් ලේසි. ලියන්න. අතේ සල්ලි ගියා බැංකුවේ වැඩි වුණා. ලියන්න බැංකු ගිණුම හර රුපියල් 20000යි. බැංකු ගිණුම හර 20000යි. මුදල් ගිණුම බැර රුපියල් 20000යි. බැර 20000යි. ලේසිද? right. ණය ගැතියන්ගෙන් සල්ලි ගන්න මුදල් ගිණුම හර ලැබිච්ච මුදල 4000යි. රුපියල් 4000යි. දුන් වට්ටම් වියදමක් දුන් වට්ටම් ගිණුම හර රුපියල් 1000යි. ණය ගැති ගිණුම බැර රුපියල් 5000යි. දැන් සමහර දරුවෝ අහයි ණය ගැතියන්ගෙන් ලද මුදල් 4000යි කිව්වහම මේකේ වරහණ අවශ්‍ය නැහැ ඇත්තරම. වරහණ ඕනේ නැහැ. වරහණ අයින් කරා නම් ලේසි. ලද මුදල් 4000යි කිව්වම දරෝනේ 4000 ලැබිලා ඉවරයි. දුන් වට්ටම් වියදමක් ණය ගැති අඩු වුණා වත්කම් අඩුවීම බැර. ණය හිමියන්ට ගෙවන්න. ගෙවද්දී වට්ටම 10%යි. 20000න් හොයන්න 10%. 2000යි නේද? 2000යි නේද? එහෙනම් මුදල් බැර 20000යි. නෑ මුදල් බැර 20000 නේ මුදල් බැර 18000යි. ඔන්නම් පැත්තක ලියා ගන්න මෙහෙම. මෙහෙම ලියා ගන්න. 18000 ධන 2000. දැන් බලමු උත්තරේ. මෙහෙම ලියන්න.
ණය හිමි ගිණුම හර රුපියල් 18000යි. ලියා ගන්නකො. ණය හිමි ගිණුම හර රුපියල් 20000යි. sorry 20000යි. ණය හිමියෝ කෙලින්ම 20000ක් අඩු වෙනවා. වගකීම් අඩුවීමට කියන්නේ හර. හැබැයි සල්ලි ගියේ මුදල් ගිණුම බැර රුපියල් 18000යි. ලද වට්ටම් ගිණුම බැර රුපියල් 2000යි. ලියාගන්න පරක්කු නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. මුදල් ගැනලි බාණ්ඩ ගැනලි ලියමු ඉක්මනට. පොඩි වෙලාවයි තියෙන්නේ අපිට. ගැනලි ගිණුම හර. මේකෙත් එහෙමයි. ගැනලි ගිණුම හර. මම ඔබට හර බැර වෙනම දවසක් දෙන්නම් ඉස්සරහට. ගැනලි ගිණුම හර රුපියල් 5000යි රුපියල් 5000යි. සල්ලි ගැනලි කරපු නිසා මුදල් ගිණුම බැර රුපියල් 5000යි. බාණ්ඩ ගැනලි කරපු නිසා ගැනුම් ගිණුම බැර රුපියල් 5000යි. ට්‍රාන්සැක්ෂන්ස් 10ම හරිද? සමහර දරුවෝ කලින් ඒවා පොඩ්ඩක් අහනවා. ලොකු දෙයක් නෑ දරුවනේ. ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාගන්න කිව්වේ එකයි. මේ 1 2 3 මේ 4 5 6 ඒ ටික හරි නේද? ඉවරනේ. ගොඩක් අය 10ම ඉවරයිලු. හරි very good නියමයි. මේ අන්තිමට 7 8 9 10 දරුවනේ අද පොඩ්ඩක් අපි වැදගත් හරබැර ටිකක් කළේ. ගිය සති දෙකේම අපි ටිකක් ලේසි හරබැර කළේ. අද පොඩ්ඩක් වැදගත් හරබැර ටිකක් කළේ. කාලය ඉක්මවා යමින් තියෙනවා. අපි ඉක්මන් කරමු. ඔබට තව වැඩිපුර විනාඩි 5ක් කමක් නැහැනේ පරක්කු වුණාටනේ. right. දරුවනේ අපි එනවා දවසේ අවසාන ප්‍රශ්නෙට. පොදු ජර්නල් එකක සටහන් වන ගනුදෙනු 4ක්. ලියන්න ඉක්මනට. මොනවාද? ස්ථාවර වත්කම් ණයට ගැනීමේ සටහන්. බාණ්ඩ ගැනිලි වැරදි නිවැරදි කිරීමේ සටහන්. 11 වසර දරුවන්ට නම් හරිම ලේසි. 10 දරුවන්ටත් වැදගත් දෙයක් දැන් මෙතන තව පොඩ්ඩකින් තියෙනවා. මේක අපි 20යි 21 O level ටාගට් කරලා කරන ප්‍රෝග්‍රෑම් එකක්. නමුත් 10 දරුවන්ට යම් සපෝට් එකක් ගන්න පුළුවන්. යම් නෙමේ මේ දවස්වල නම් ලොකු සපෝට් එකක් ගන්න පුළුවන්. මුදල් පොතක දිත්ව කාර්ය මූලික පොතක් ලෙස කටයුතු කිරීම ලෙජර් ගිණුමක් ලෙස කටයුතු කිරීම. මූලික පොතක් ලෙස කටයුතු කිරීම ලෙජර් ගිණුමක් ලෙස කටයුතු කිරීම. ඔන්න 4 එක ඉවරයි. තත්පර 20ක් ගන්න උපරිම. ඔබේ අතර පරණ මොන හරි අහලා තිබ්බා. ඔබට ඒක දරුවනේ සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා කියලා මං හිතන්නම්. කල් වේලා ගොඩක් නැති නිසා අපි අපේ වැඩේ ඉවර කරමු. හොඳයි. කාගේද සිතුම්ගේ ව්‍යාපාරයේ අග්‍රිම ක්‍රමයක්. දරුවනේ අග්‍රිමයක් හොයන්නේ මෙහෙමයි. වියදම් ටික එකතු කරන්න. වියදම් එකතුව කීයද? 1000යි. මේක දරුවනේ තව ප්‍රශ්නයක් තිබ්බනේ. නැද්ද? ඔක්කොම ටික හරිද? හරිනේ, අවුලක් නැහැනේ. 1000යි 1300යි 1500යි 1800යි 2000යි 2080යි 2090යි
120යි. 2120ක් ගෙවලා 380කුත් අතේ ඉතුරුත් වෙලා. එහෙනම් අග්‍රිමේ රුපියල් 2000 සරල උදාහරණයක් කියන්න ඉක්මනට අහගන්න. ඉස්කෝලේ ගිහිල්ලා එද්දි රුපියල් 10ක් ඉතුරුයි පර්ස් එකේ. දවස තුල 90ක් වියදමුත් කළා. 90ක් වියදම් කරලා 10ක් ඉතුරු වෙන්න උදේ කීයක් අරන් ගියාද? 100යි. හවස එද්දි රුපියල් 50ක් ඉතුරුයි. දවස තුල 150ක් වියදම් කළා. උදේ කීයක් අරන් ගියාද? 150ක් ගෙවලා 50ක් ඉතුරුත් වෙන්න කීයක් උදේ අරන් ගියා තාත්තගෙන් ඉල්ලගෙන? 200. එහෙනම් මේක ලේසියිනේ. වියදම් කරපු ගානට ශේෂ එකතු කරන්න. සුළු වියදම් එකතු අපි හොයලා ඉවරයි. රුපියල් 2120යි. ලේසියිනේ 2120යි. ජනවාරි 31 අග්‍රිමේ ප්‍රතිපූර්ණය කරයි නම් හරබෙර සටහන දෙන්න. ප්‍රතිපූර්ණය කරන්න කීයක් දෙමුද? වියදම් කරපු ගාන තමා දෙන්නේ නේ. සුළු මුදල් පොත හර රුපියල් 2120යි. මුදල් පොත බැර රුපියල් 2120යි. ලෙජර් තීරුවේ ගෙවීම් දෙකක්. ගෙනීමේ කුලී රුපියල් 300යි. නිමල්ට නැත්තන් ණය හිමියන්ට රුපියල් 700යි. මම මේක ටැලි වෙන්න කිව්වේ. කමන්නේ නැහනේ. 1000 ටැලි වෙන්න කිව්වේ. ගෙවීම් දෙකක්. බලා ගන්න උත්තර ටිකේ නම් අයන්න හරි, ආයන්න හරි, ඇයන්න හරි, ඊයන්න හරි. ඔක්කොම හරි. හොඳයි. ඉතින් අද වැඩේ ඉවරයි. ප්‍රයෝජනයක් ගත්තද? අපි පන්තිය මෙතනින් ඉවර කරන්න. ඔබ පොඩි කමෙන්ට් එකක් දාලා chat එකට ඔබට යන්න පුළුවන්. එහෙනම් අපි ලබන සතියේත් හමු වෙමු. goodbye. පරිස්සමෙන් ඉන්න හැමෝටම ආයුබෝවන් දරුවනේ.